අයිබෝවන් මම ඉගෙන ගත්ත දේවල් 10-11 ශ්‍රේණි වල නංගිලා මල්ලිලාට උගන්වගෙන යන ගමනේ අපි මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා සාර්ථක ගමනක්. ඉතින් මේ අපේ 8 වෙනි එපිසෝඩ් එක. හරිනේ 8. හරි. මේ අපේ 8 වෙනි එපිසෝඩ් එක. ඉතින් එහෙනම් අපි අන්තිමට කතා කරේ යුතුයකම කියන එස් මහින්ද හිමියන්ගේ පොතට නිර්දිෂ්ට කරලා තියෙන කවි ටික ගැන අපි කතා කරලා අපේ වැඩේ නැවැත්තුවා. ඉතින් අද අපිට තියෙන්නේ මම ගොඩක් ආස කරන කවි පෙළක් ගැන කතා කරන්න. ඇත්තටම මේක කරන්නේ අනික් ඒවා කරාට වගේ ආසාවෙන්. ඒ කියන්නේ අනික් ඒවා කරේ ආසාවෙන් නෙමෙයි කියන එක නෙමෙයි. ඒත් අද මේ කරන එක ඒ හැම එකකටම වඩා ගොඩක් ආසාවෙන් කරන්නේ. මොකද මේක ඇත්තටම මම ගොඩාක්ම ආස කරන කවි පෙළක්. මම ගොඩාක්ම ආස කරන කවියෙක්. ගැම්මක් තමයි කියලා මම සලකන කවි පරපුරක හිටපු කවියෙක් ලියපු කවි පේලියක් තමයි කවි පන්තියක් තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මම වැඩිපුර අදින්න නැතුව කෙලින්ම කාරණාවට එන්නම්. එහෙනම් අද අපේ පාඩම තමයි උතුරෙන් කියන පාඩම. අච්චුපුතේ 8 වෙනි පාඩම සාගර පලන්සූරිය කියන කවියගේ. සාගර පලන්සූරිය කිව්ව ගමන්ම කවිය ඇතුලේදී අනිවාර්යෙන්ම අඳුරන නම ගොඩක් ප්‍රසිද්ධ නමක්. සාගර පලන්සූරිය කියපු ගමන් දන්නවා කවිය ඇතුලේ පොරක් තමයි කියලා. හැබැයි සාගර පලන්සූරිය කියන එක නම් විතරක් නෙමෙයි මේ කවියට තියෙන්නේ. බලන්න කවීන් ගත්තාම කවීන් ගොඩ දෙරෙට්ට නම් ගොඩක් තියෙනවා. එහෙම තමයි කවියෙක් වුණාම සෙල්ලන්දනේ. එකක් සාගර පලන්සූරිය කියයි, කේඑස් කියයි, කලල්ඇල්ලේ ආනන්ද සාගර කියයි. ඔන්න වගේ මොන නමින් කිව්වත් ඒ නම් වලින් හඳුන්වන්නේ. මෙන්න මෙතන ෆොටෝ එකක් දාලා තියෙනවා ඡායාරූපයක් අපි පෙන්නමු ගෞරව බුහුමානයෙන්. මොකද කවි කියන ශාස්ත්‍රය ඇතුලේ ලොකු දෙයක් කරපු කෙනෙක් මෙතුමා සාගර පලන්සූරිය. ඉපදිලා තියෙන්නේ 1910. එතකොට මරණය සිද්ධ වෙලා තියෙනවා 1961. ඒකත් පොතේ සඳහන් වෙනවා. ඉතින් මම ගොඩක් ආස කරන කවියෙක්. වැඩි කතා නැතුව අපි අපේ එපිසෝඩ් එක එනම් පටන් ගමු. ඊට කලිනුත් කියලා තියෙනවා මේ නූතන කවිය ගැන කතා කරද්දී මම එක තැනකදී කිව්වා මේ කවිය කියන එක මිනිස්සුන්ගේ හිත්වලට හොඳටම සමීප වෙන්නේ කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර. දෙවෙනි කවි පරම්පරාවේ ඉන්න කාලෙදි කියලා. පළවෙනි කවි පරම්පරාවෙදි නෙමෙයි අර ඇස් මහින්ද හිමිලා අන්න ඒගොල්ලන්ගේ යුගයේදී නෙමෙයි. මොකද ඒගොල්ලෝ තනිකරම වෙහෙසෙන්නේ මේ යුගයේ අවශ්‍යතාවය ඉටු කරන්න මිසක් මිනිස්සුන්ගේ හැඟීම්වත් මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන දේවල් එක්කවත් කතා කරන්න ගොඩක් ඒගොල්ලෝ කවිය පාවිච්චි කරන්නේ නැහැ. සමහර විට තැනකදී දෙකකදී භාවිතා වෙන්නේ නැති. ඒත් සමස්තයක් විදියට ගද්දී ඒක සලකන්න බැරි තරම් පොඩි නිසා අපි ඒක ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒ දෙවෙනි කවි පරපුරේදී ඒගොල්ලෝ කතා කරනවා මිනිස්සුන්ට දැනෙන දේවල් ගැන. මිනිස්සුන්ගේ හිත ගැන, ලෞකිකත්වය ගැන, ආදරය ගැන, ප්‍රේමය ගැන, සෙක්ස් ගැන. ඉතින් ඔන්නෝවත් එක්ක ඒගොල්ලෝ කවි ලියද්දී ඒක මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්නවා. මොකද ලෞකික ජීවිතයත් එක්ක බද්ධ නිසා. ඉතින් මේ අපි අද කතා කරන මේ වීරයා, දවසේ වීරයා සාගර පලන්සූරිය කියලා කියන්නේ තන්නේ කියපු කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරට අයත් වෙච්ච කවියෙක්. ඉතින් එයා කේස් කියන නමින් මම කිව්වා. ඒ නමින් අනුවර්ත නාමයෙන් පුවත්පත් වලටයි සංග්‍රහ වලටයි තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනවා. මෙයා කවියෙක් විතරක්ද? මෙයා කවියෙක් තමයි. ඒත් කවියෙක් විතරක්මද? නෑ, කොහෙත්ම නැහැ. මෙයා කවියෙක්, ඒ වගේම ප්‍රවීණ දේශකයෙක්, ලේඛකයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතරක් නෙමෙයි, ගුරුවරයෙකුත් එක්ක. අන්න එතනින් බලන්න එක මිනිහෙක්ට මේ එක දෙයක් විතරක් කරන්න පුළුවන් කියලා එකක් නැහැ. ඔබට අවශ්‍ය නම් ඕනේ දෙයක් කරන්න පුළුවන් සහ ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ඉතින් බලන්න සමහරු කියනවා කලාව පැත්තට ගියොත් හරි එහෙම මොකක් හරි එක දෙයකට ගියොත් ඒ දේම ඇලිලා ගැල්ල ඒකම කරගෙන ඉන්න ඕනි කියලා. ඒත් ඒ වගේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් දීලා තියෙනවා. විශේෂයෙන්ම කවියෝ කියන කට්ටිය, සාහිත්‍යකාරවෝ කියන කට්ටිය, ඒගොල්ලෝ ගොඩාක් තමන්ගේ ජීවිතයේ පුළුල් කෝණ වලට ගියාය. බලන්න මේ සාගර පලන්සූරිය උනත් අපිට දෙන උදාහරණය. එයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනවා. ඊට පස්සේ ගුරුවරයෙක් වෙනවා. ප්‍රවීණ ලේඛකෙක්, දේශකෙක්, ඔය හැම එකක්ම එකතු වුණාම ඉතින් කතා කරලා වැඩක් නැහැ. අනිවාර්යෙන්ම ගැම්මක් තමයි. ඒ මදිවට පොතේ දාලා නැතත් සාගර පලන්සූරිය දෙපාරක් මහානත් වෙනවා. එක පාරක් මහාන වෙලා උපවැදි වෙනවා. දෙවෙනි පාරත් මහාන වෙලා අහපව් උපවැදි වෙනවා. සිවුරු අරිනවා. ඒක ඉතින් මේ මිනිස්සයාගේ කැමැත්ත, ආසාව අපිට මුකුත් කියන්න බෑ ඒකට. ඉතින් ඊළඟට මේ කතා කරන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි ටෙනිසන් කියලා කවියෙක් ඉන්නවා. ඉංග්‍රීසි කවියෙක් ගොඩක් ප්‍රසිද්ධයි. ඒ කවියගේ පොතක් තියෙනවා ඊනොක් ආඩන්. ඒ පොතත් ගොඩක් ප්‍රසිද්ධයි. කවිය ගැන දන්න කට්ටිය නම් දන්නවා. සමහර විට 10 11 නංගිලා මල්ලිලා තාම ඒක ගැන ලොකු අවබෝධයක් නැතුව ඇති මේ ටෙනිසන් සහ ඊනොක් ආඩන් ගැන.
ඉතින් බය වෙන්න එපා. ඔයගොල්ලෝ ගැන විශේෂ නිර්දේශය ඇතුළු දින කොහොමත් මහන්නේ නැහැ වැඩි තොරතුරු. ඒත් මම ඔබට යෝජනා කරනවා හැමදාමත් මම කියනවා සාහිත්‍ය රසාස්වාදය කියන්නේ මේ ඉගෙනගෙන ලියන්න පේපරේ ලියන්න ඉගෙන ගන්න විෂයක් නෙමෙයි. ඔයගොල්ලෝ එහෙම කරනවා නම් මම කියනවා කරුණා කරලා ඕක කරන එක නවත්තන්න. මොකද ඕගොල්ලන්ටත් ඔය බොරුවක් කරගන්න. ඉතින් මම යෝජනා කරනවා අනිවාර්යයෙන්ම මේ ටෙනිසන් ගැනයි ඊනෝ කාඩන් ගැනයි පස්සේ හොයලා බලන්න කියලා. ඉතින් මේ ටෙනිසන්ගේ ඊනෝ කාඩන් කියන පොත සාගර පළන්සූරිය සිංහලයට පරිවර්තනය කරනවා සුදෝ සුදු කියලා. ওই නම ගොඩක් දුරට අහලා ඇති. ඕගොල්ලෝ අහලා නැතත් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න. ඒගොල්ලෝ ගොඩක් දුරට ওই සුදෝ සුදු කියන නම ඒගොල්ලන්ට ගොඩක් හුරු ඇති. ඉතින් අර විදියට යා පරිවර්තනය කරනවා සිංහලට. ඉතින් ඒක තමයි යාගේ අග්‍රතම කෘතිය විදියට හැඳින්වෙන්නේ. ඒක තමයි ප්‍රසිද්ධම පොත. ඉතින් මං අතේ අද ඒකේ එක පොතක් තියෙනවා සුදෝ සුදු. මෙතන තියෙනවා නමක් නවනැලියේ විජේතුංග කියලා. ඒ මේ පොත ලියපු කෙනාගේ නම නෙමෙයි සංස්කාරකවරයාගේ නම තමයි දාලා තියෙන්නේ. එයා කරලා තියෙන්නේ මේකට පෙරවදනක් දාලා කවි ටිකේ තේරුම් දාලා තියෙන එක විතරයි. ඒත් මට නම් හිතෙන්නේ මේ වගේ පොතකට කවි වලට තේරුම් ඕනේ කියලා. ඒ වුණාට ඉතින් පොතේ දාලා තියෙනවා. ඒත් මේ කවර දකිද්දි මට හිතෙන අඩුවක් තියෙනවා. මේකේ සංස්කාරකවරයාගේ නම විතරයි කවරේ තියෙන්නේ. සමහර විට සුදෝ සුදු කිව්ව ගමන් හැමෝම සාගර පළන්සූරිය කියලා දන්න නිසා ඒක නොකලද කියලා මට හිතෙනවා. ඒ කොහොම වුණත් මගේ පෞද්ගලික අදහස නම් මේකේ සාගර පළන්සූරිය කියන නමත් මේ කවරේ කොහේ හරි සඳහන් වෙලා තිබ්බනම් ගොඩක් හොඳයි කියන එක. කොහොම වුණත් මෙන්න පොත සුදෝ සුදු. මේකත් හරි ලස්සන කතාවක්. මේක කවි කතාවක්. මේකේ මේ ගොඩක් යන්නේ මේකේ චරිත ටිකක් ඉන්නවා. හීන් මැණිකේ අදිරි ටිකිරි වගේ චරිත ටිකක් තියෙනවා. මේක තුන්කොන් ප්‍රේමයක්. අර දෙරණගේ ඔබත් මමත් ඈත් කියලා කතාවක් අන්න ඒ වගේ කතාවක් තමයි මේකෙත් සිද්ධ වෙන්නේ. ඉතින් මේ තුන් දෙනෙක් චරිත තුනක් ඉන්නවා. එක ගෑන් ළමයයි පිරිමි ළමයි දෙන්නෙක්. ඉතින් මේ ප්‍රේම කතාව කොහොමද යන්නේ කියලා දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ සුදෝ සුදු කියන පොත කියවන්න. මගෙත් අදහසක් තියෙනවා ඉස්සරහට මේ සුදෝ සුදු කියන පොතේ තියෙන කවි ඔක්කොම ටික කියෝලා රසවින්දනාත්මක වැඩසටහනක් කරන්න බලමු. එහෙම ප්ලේලිස්ට් එකක් කරන්න පුළුවන් වුණොත් අපි අනිවාර්යයෙන්ම කරමු. එහෙනම් ආයෙත් අපි පාඩමට එමු. තගේම සාගර පළන්සූරියගේ ප්‍රසිද්ධම පොත තමයි සුදෝ සුදු කියන පොත. ඒ පොත හරහා තමයි සාගර පළන්සූරිය ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ. හැබැයි ඒක විතරක් නෙමෙයි ලිව්වේ. ලියපු තව පොත් ගොඩක් තියෙනවා. මේ පොතේ ලාල් තියෙනවා මල්හාමි, කාලකන්‍යා, කන්දෙගෙදර, විසිවුණු තරු, කැලණි විත්ති, පිළිරුව හා අපේ ඇත්තන්ගේ විත්ති, අන්න ඒ කියන පොත් මෙතුමාගේ නිර්මාණ තමයි. ඉතින් මේ මෙතුමා හිටියේ මම කලිනුත් කිව්වා කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරට අයත් කවියෙක් තමයි සාගර මේ පළන්සූරිය කියලා කියන්නේ. එහෙම නැත්නම් කේස් කියලා කියන්නේ කලල් ඇන්දලේ ආනන්ද සාගර කියලා කියන්නේ. ඉතින් මේ කාලෙ වෙද්දී මේ කාව්‍යකරණයට බටහිර පොත්පත්වල ආభాසය නොමදවම ගන්න යුගයක්. ඒ කියන්නේ මේ කාලේ කවිය හොඳට බටහිර කවින්ගේ නිර්මාණ ගොඩක් පරිශීලනය කරන කාලෙක තමයි හිටියේ. ඉතින් එහෙම කාලෙකදී ගොඩාක් කවිය මොකක්ද කරේ? ගොඩාක් කවිය ඒගොල්ලන්ගේ කවියට වස්තු විශේෂ කරගත්තේ ජීවිතයේ තියෙන මේ ප්‍රේමාන්විත පක්ෂය. ප්‍රේමය, ආදරය, ප්‍රේමය අන්න ඒ වගේ ඒහා සම්බන්ධ මේ පැත්ත තමයි තමන්ගේ කවියට ප්‍රස්තුත කරගත්තේ. ඒක වැරද්දක්ද? නැහැ. ඒක කොහෙත්ම වැරද්දක් නෙමෙයි. මම මේ ආදරයක් ගැන මේ ප්‍රේමය කියලා කියන්නේ රෝමාන්තික ප්‍රේමය. හරි. ඒ කියන්නේ පිරිමියෙක් සහ ගැහැණියක් අතර ඇතිවන්නා වූ ප්‍රේමය. ඉතින් මං කෙල්ලෙක්ට ආදරය කරනවා. ඒක වැරද්දක්ද? නැහැ. ඒක වැරද්දක් කියලා ඔබ හිතනවා නම් මට කියන්න තියෙන්නේ ඔබේ මානසික තත්ත්වය ඔබම පරීක්ෂා කරගන්න කියන එක තමයි. ඉතින් අර කවියොත් මොකද්ද කරන්න මේ කාලේ මේ ප්‍රේමය ගැන ලියපු නිසාම තමයි මේ කවි ගොඩක් ජනතාවට සමීප වෙන්නේ. කවිය ජනතාවට ගොඩක්ම වඩාත්ම සමීප වෙච්ච යුගය මොකද්ද කියලා කවුරු හරි අහුවොත් කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර හිටපු යුගය. ඉතින් ඒගොල්ලෝ ප්‍රේමය ගැන ලියපු එක හරි ඒගොල්ලන්ගේ වැඩේ කරා ඒගොල්ලෝ කැමති විදියට ඒත් මේ අපේ සාගර පළන්සූරිය ඒක ගොඩාක් ලියේ ඒ විදියට රෝමාන්තික ප්‍රේමය ගැන නෙමෙයි. සාගර පළන්සූරිය ලියනවා මානව ප්‍රේමය ගැන. මේ මිනිසුන් අතර තියෙන ප්‍රේමය, මානව සහෝදරත්වය, අපි හැමෝම මිනිස්සු නේද කියන ඒ මානව ප්‍රේමය කුළු ගන්නවන්න තමයි ගොඩාක් නිර්මාණ බිහි කරන්නේ සාගර පළන්සූරිය.
ඉතින් මේ පවතින සමාජ ක්‍රමේ මේ තියෙන සමාජ තත්ත්වේ මේ තියෙන දේවල් වැරදි බලන්න අපි හැමෝම කුල මල වලට බෙදිලා ಜಾති ભેද වලට බෙදිලා මේ හැමදේම වැරදි මේවා වෙනස් වෙලා වෙන සමාජයක් ඇති වෙන්න ඕනි කියලා මේ පවතින සමාජ කෙරෙහි සමාජ ක්‍රමයේ කෙරෙහි සියුම් විරෝධාකල්පික මතවාද එලි දැක්ුවා මේ සාගර පළන්සූරිය තමන්ගේ කවිය තුලින්. ඉතින් කොහොම වුණත් සාගර පළන්සූරියට මධ්‍යස්ත ඒ කියන්නේ මධ්‍යස්තව බලන විචාරක අවධානයක් හම්බෙන්නේ නැහැ. විචාරකයන්ගේ අවධානය හම්බෙන්නේ නැහැ සාගර පළන්සූරියට. ඉතින් ඒ නිසා චුට්ටක් සැඟවිලා යනවා මේ කවියා. ඒ කොහොම වුණත් අදටත් මේ කවියගේ නිර්මාණ ගොඩක් අපිට රස විඳින්න පුළුවන්. මම ආසම කවියෙක් මම ආසම කවි පරම්පරාවකට අයිති කෙනෙක් තමයි සාගර පළන්සූරිය කියලා කියන්නේ. කොටින්ම කියනවා ඇත්තම කතාව කියන්නම්. නූතන මේ අද ලියවෙනවනේ කවි පොත්. අද ලියවෙන කවි පොත්වල වුණත් අද ලියවෙන කවි වලටත් වඩා මම ගොඩාක් ආසයි ඒ කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර ලියපු කවිවලට. දෙවෙනි කවි පරපුර ලියපු කවිවලට. මොකද අද ලියවෙන කවිවලත් දැනෙන කවි තියෙනවා. නැත්තේ නැහැ. ඒත් මේ බහුතරයක් කවි අපි ගත්තොත් ඒවා අපි තෝරලා බේරලා තමයි ගන්න ඕනේ දැනෙන කවි. කවි වලින් භාගයක්ම මම කියන්නේ මට අනුව. ඒක ඔබට අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඔබට කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරට වඩා මේ නූතන කවි හොඳ වෙන්න පුළුවන්. ඒත් මට අනුව නම් මට දැනෙන විදිහට මේවා හොඳම කවි. ඉතින් ගොඩක් රස කවි ලියපු කෙනෙක් මේ සාගර පළන්සූරිය කියලා කියන්නේ. අපිට නිර්දිෂ්ට වෙච්ච කවි ටික උනත් ගොඩක් වටින කවි. අදටත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් කියන කවි. ඉතින් තවදුරටත් මේ කතා කර කාලය නාස්ති නොකර අපි ගිහිල්ලා කවි ටික බලලෙමු. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නගී යුදේ රන්තර විදී තරු සවසට පෙළට ඇදේ හඳ ඇති දාට රසබර රැස් දහර හදේ පොල්ගස් මුදුනේ මෙන් තල්ගස් මුදුනේ වැදේ ගෙනෙයි මිහිරි ගී මදනල හමන විට වැටෙහි නොවැටහුණු සැඟවුණු කරුණු මට නිල් පැහැයක් නැතත් මේ වැලි පොළොව පිට උදේට පෙනේ බොල් පිනිබිඳු පබළු ඇට. බලන්න ඒ කවිවල තියෙන ලස්සන ඒ භාෂාව පාවිච්චි කරලා තියෙන ලස්සන. නූතන කවි වුණත් ගොඩක් කවින්ට බෑ මේ විදිහට භාෂාව පාවිච්චි කරන්න. මේ විදිහට ඒ රිද්ම ඇතුළේ වුණත් කවිකම තියෙනවා. අපි බලමු. තාම අපිට තේරෙන්නේ නැහැ මේකේ මොකද්ද කියන්න යන කවිය කියන්න යන කාරණාව ප්‍රස්තුතිය කියලා. අපි ඉස්සරහට යමු. එතකොට අපිට අනිවාර්යෙන්ම අහුවේ. තනි බව දැනේ එහි කෞතුක රසය ඇත. තනි බව දැනේ එහි කෞතුක රසය ඇත. මා පිට ගේක බව සලකනු පුරුදු නැත. හැම මොහොතකම ඇති උණුසුම් ගතිය මත උගතිමි කිමද මිනිසා සතු දෙනෙත තෙත. දහදිය හෙල්ලන්න අය හිරිහැර අතර වැටි. දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම සිටි. දහදිය හෙළන අය හිරිහැර අතර වැටි. දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම සිටි. මේ හිරිහැර මැද්දේ වැටිලා මේ දුක් කරදරත් එක්ක දුක් විඳින මිනිස්සු දකුණේ විතරක් නෙමෙයි ඉන්නේ. උතුරෙත් ඉන්නවා. මේ දෙකේම ඉන්නේ දෙපැත්තෙම ඉන්නේ උතුරේ දකුණේ දුක් විඳින මිනිස්සු. ඉතින් ප්‍රස්තුතිය දැන් ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා ටික ටික. විමසා බලමි ඔවුන්ගේ හදවතෙහි ඇති. කළුගල් යකඩ නොව උණු වී හැලෙන ඉටි. මේ මිනිස්සු මේ කරදර මැද්දේ වැටිලා දහදිය වගුරෝ ඒ කරදර වලට මුහුණ දෙනවා. මේ වගේ මිනිස්සු දකුණෙත් ඉන්න උතුරෙත් ඉන්නවා. ඉතින් මෙච්චර මේ කරදරෙදි දරාගෙන ඉන්න මිනිස්සුනේ මං ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ හදවතේ ගැටිලා බලනවා මේ හදවත්වල හැටි මොන වගේද කියලා. කළුගල් වගේ ඇතිනේ. ඒ තරම් ගැම්මෙන් ඒ තරම් දේවල් දරාගෙන ඉන්න නැහැ. ඒ හදවත් උණු වෙලා වැක්කිරෙන ඉටි වගේ හරි මෘදු හදවත්. බැඳ ඇති විලංගුව පාමිනි සලඹ කොට සලකා වැටෙන එය බැඳහු ඉදිරි පිට මිනිසුන් දකුණේ මෙන් උතුරෙත් පෙනෙන විට සිහියෙන් තුරන් වෙයි හිට යන දවස මට. ඉතින් මේ උතුරේ දකුණේ ඉන්න මේ වගේ අහිංසක මිනිස්සු දකිද්දී මට ආයේ හෙට දවසක් ඕනේ නැහැ. මේ මිනිස්සු දකිද්දී මට හෙට කියලා දවසක් අමතක වෙනවා. මොකද මේ හැමෝම එක වගේ නිසා. මිනිහා වෙතින් මිනිහාවෙන් කරනු රිසින් බැඳ ඇති පවුරු පදනම් කිසි කෙනෙකු විසින්. ඒවා කඩා බිඳගෙනෙහි පිරුණු පසින් පාලම් බැඳෙනු ඇත දවසක උතුරු දෙසින්. පැයකදීකට හමුවන දුර ඇත දෙතැන මේ වෙන් කරනු හැකි කිසිවෙකු වෙද කොතැන. සොරුට්ටුවට එක්කී උතුරේ ඔතන බේදේ පිලිස්සී හමු ඒවා දකුණු.
ඇතරම අනර්ගයි උත්කෘෂ්ටයි අතිවිශිෂ්ටයි සුපිරිම විදිහේ කල්පලක් මාරම විදියට දැනෙනවා. මාරම විදියට ෆීල් කරන්න පුළුවන්. මට නම් මං හිතනවා ඔබටත් එහෙම ඇති කියලා. ඉතින් බලන්න කොයිතරම් ලස්සනට භාෂාව පාවිච්චි කරලා තියෙනවද? කොයිතරම් ලස්සනට කාව්‍යෝක්ති තියෙනවද? කොයිතරම් දැනෙන්න ඒ කියන්න ඕනේ කාරණේ කියලා තියෙනවද? බලන්න කවිය කියලා තියෙන මේ කලිනුත් කිව්වා මේ සාගර පළන්සූරිය තමන්ගේ කවිය මෙහෙවන්නේ මේ මිනිස්සු අතර මානව ප්‍රේමය ඇති කරන්න. අනේ අපි හැමෝම මිනිස්සුනේ කියන සංකල්පය ඇති කරන්න. අන්න ඒක නැති නිසා තමයි අදටත් ලංකාව මේ වගේ තත්ත්වයක ඉන්නේ. අපේ ගොඩක් මිනිස්සුන්ට තාමත් ඒ කාලේ ඉඳන් තාමත් මේ මානව ප්‍රේමය කියන එක ගොඩක් අඩුයි. ඉතින් මේ කවිය ප්‍රස්තුතේ වෙලා තියෙන්නේ කවියට ඕනේ කරලා තියෙන්නේ ඒ කාලේ හෙන ලොකු බෙදීමක් තිබ්බා. දකුණේ මිනිස්සුයි උතුරේ ඉන්න දෙමළ ජාතිකයෝ ඔබටත් මටත් හොඳටම මතක නැහැ මේක. ඒත් අපිට ලාවට ඡායාවක් තියෙනවා. අපි ඒ කාලේ පොඩි වසර 30ක් අවුරුදු 30ක් යුද්ධයෙන් බැටකාපු රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඉතින් ඒ වගේ යුද්ධයක් ඇති වෙන්න ප්‍රධානතම හේතුව අපි අතරේ මේ කියපු මානව ප්‍රේමය. අපි හැමෝම මිනිස්සුනේ කියන එක තිබෙන්නේ නැති එක. අපිට ඊට වඩා මුල් වුණා අපේ ජාතිය, අපේ ආගම, අන්න ඒ වගේ දේවල්. ඒත් ඇත්තටම බැලුවොත් මේවා තඹ සතේකටවත් වටින්නේ නැහැ. බලන්න. ඒ උතුරේයි දකුණේයි ඒ කාලේ තිබ්බ එහෙම ලොකු විරසකයක්, ලොකු ભેදයක්. ඒත් සාගර පළන්සූරිය තමන්ගේ මේ කවි පෙළෙන් හරි ලස්සනට කියලා තියෙනවා. ඒක එහෙම නෙමෙයි කියලා. ඒ උතුරේ ඉන්නේ මිනිස්සු, දකුණේ ඉන්නේ මිනිස්සු. අපි හැමෝම මිනිස්සු. එච්චරයි වටින්නේ. බලන්න සෝබාදහමුණත් අපිට සලකන්න එකම විදියකට. අපි උතුරේ දකුණේ ඔයා සිංහල මම මුස්ලිම් අරයා දෙමළ අරයා බර්ගර් කියලා අපිට මේ සෝබාදහම සලකන විදිය වෙනස්ද? නැහැ. සෝබාදහමට වටින්නේ. අපි මොන ආගමේද මොන ජාතියේද කියන එක නෙමෙයි. අපි හැමෝම මිනිස්සුද නැද්ද කියන එක විතරයි. අන්න මේ උතුරේ මෙන්ම දකුණේ මෙන්ම උතුරේ තිරු නගී උදේ. මේ දකුණට විතරක් නෙමෙයි ඉර පායන්නේ. උතුරටත් ඉර පායනවා. රන්තරු රිදී තරු සවසට පෙළට ඇදී. තරු පායන්නේ දකුණට විතරක් නෙමෙයි උතුරටත් පායනවා. සඳ ඇති දාට රසබර රැස් දහර හදේ. පොල් ගස් මුදු නෙමෙයි තල් ගස් මුදු නෙවෙයි. උතුරේ පොල් වලට වඩා තියෙන්නේ තල්. ඒක තමයි වෙනස. ඉතින් මේ පොල් ගස් මුදුනේ තල් දෙලිය වදිනවා දකුණේ තියෙන. අර උතුරේ තියෙන තල් ගස් මුදුනේ හඳ එළිය වදිනවා. හඳ එළියට මේව වෙනසක් නැහැ. අන්න ඒ විදිහට අර ලස්සනට හැම තැනකම මේ කවිය මම ඔබට යෝජනා කරනවා ආයෙ කියවල රස විඳින්න. මම නම් මේ අච්චු පොතේ තියෙන කවි වලින් ආසම කවියක් මේක. මම මේක මේ ශබ්ද නගලා කියවන්නේ. එන කෑ ගහලා ගමටම ඇහෙන්න දෙවනත් වෙනකන් කියවනවා. මට හොඳට මතකයි ඒ කාලේ ඕලෙවල් කාලේ. තාමත් මට මතකයි. තාමත් කටපාඩම් මේ අකුරක් නැහැර මාස 6කින් විතර මේ පොත අල්ලලත් නැතුව. ඉතින් ආසාවෙන් දෙයක් කරොත් අනිවාර්යෙන්ම ඒක ඔබට පිහිටනවා. ඉතින් ඒක තමයි. මේකෙන් කවියෙන් කොයිතරම් දෙයක් ඇත්තටම කවිය කියලා තියෙනවද? අදට උනත් අපිට මේක කොයිතරම් අපේ ජීවිතවලට ගන්න පුළුවන්ද? ඇත්තට මේ දේ අපිට අපේ ජීවිතවලට ගන්න පුළුවන් නම් අපිට මීට වඩා හොඳ ලංකාවක්, හොඳ හෙට දවසක්, හොඳ අනාගතයක් අපිට හදන්න පුළුවන්. මේ බලන්න පාස්කු ප්‍රහාරය කියලා සිද්ධියක් ඇති වුණා. ඊළඟට මහනුවර ගැටුමක් ඇති වුණා. මේ විදිහට දිගින් දිගටම අපි අතර ගැටුම් ඇති වෙනවා. අපි හැමෝම මිනිස්සු කියන එක තේරුම් ගන්නේ නැති නිසා. ගොඩක් දුරට මේක ඇති කරන්නේ වැඩිහිටියෝ. වැඩිහිටියෝ තමයි දිගින් දිගට මේක පතුරන්නේ. ගොඩක් දුරට සමහර විට ඔබේ දෙමව්පියොත් ඔබට මේ අදහස දාලා ඇති. සමහර විට අපේ ආගමේ මිනිස්සු තමයි හරි මිනිස්සු, අපේ ජාතියේ මිනිස්සු තමයි හොඳ, මේගොල්ලොත් එක්ක ඉන්න ඕනේ, අනික් අය එහෙම නැහැ, ඒගොල්ලන්ගේ දුරස් වෙලා ඉන්න ඕනේ කියලා ආකල්ප ඔබේ දෙමව්පියෝ හරි වැඩිහිටියෝ හරි ඔබට කියලා තියෙනවා නම් මම යෝජනා කරනවා හදවතට එකඟව අහලා බලන්න. ඒ කතාව හරිද වැරදිද කියලා. අනිවාර්යෙන්ම වගකීමක් ඇතුව කියන්න පුළුවන්. ඔබේ හදවතට දැනේවි ඒක බොරුවක් කියලා. ඉතින් ඒක බොරුවක් කියලා දැනුණා නම් ඔබට හදවතින් දැනෙනවා නම් මේක බොරු, මම මේක පිළිපදින්න ඕනේ නැහැ කියලා ඔබ ඔබේ දෙමව්පියෝ කිව්වත්, ඔබේ ළඟම ඉන්න වැඩිහිටියෝ කිව්වත් ඒක අහන්න ඕනේ නැහැ. දැන් අපේ පොඩි මතයක් ගොඩනගලා තියෙනවා ලංකාවේ මිනිස්සු අම්මා තාත්තා කියන, දෙමව්පියෝ කියන, වැඩිහිටියෝ කියන හැමදේම අහන්න ඕනේ. ඒගොල්ලෝ හැමතිස්සෙම අපිට හොදක් කරනවා කියලා. ඒත් ඒක බොරුවක්. පට්ටපල් බොරුවක්. මොකද සියල්ල දත් වෙන්නේ නැහැ කොහොමවත් ඔය දෙමව්පියෝ. ඉතින් හදවතට එකඟව අහන්න ඔය වගේ අදහස් දාලා තියෙනවා නම් අන්‍ය ජාතීන් හෙලා දකින්න මේගොල්ලෝ හොඳ නැහැ, අපේ මිනිස්සු විතරයි හොඳ, මේක තමයි හරිම ආගම, මේක තමයි ජාතිය, ඔන්න වගේ ගොඩක් කුණු ඔබේ ඔළුවට පුරවලා තියෙනවා නම් මම යෝජනා කරනවා
කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කියන්නේ මොනවද කියන එක අනිවාර්යෙන්ම ඔවුන්ට විරුද්ධ වෙන්න. ඒක ඔබ ලංකාවේ හෙට දවසට වගේම ලෝකෙ හෙට දවසට කරන ලොකු සේවයක් වෙවි. ඉතින් ඇත්තටම එහෙම ಜಾති ආගම් කියන ඒවා අපේ කැමැත්ත මත තීරණය වෙන දේවල්. ඒවෙන් මිනිස්සු මනින්න බෑ. මම කැමති නම් මම කැමැත්ත අනුව මගේ කැමැත්ත අනුව මම මුස්ලිම් ජාතිකයෙක් ඉපදෙන පටපිටාවක් එක්ක ඒක හරි. ඉතින් ඒ විදිහට මම ඉස්ලාම් ආගම අදහනවා මම කැමති නම්. ඔබ සමහර විට ඔබ කැමති බුද්ධ ආගමට වෙන්න පුළුවන්. ඔබ ඒක අදහන්න. ගැටලුවක් නැහැ. තව කෙනෙක් කැමති වෙන්න පුළුවන් කතෝලික ආගමට. තව කෙනෙක් කැමති වෙන්න පුළුවන් හින්දු ආගමට. ඉතින් ඒවා ඒ පුද්ගලයාගේ කැමැත්ත මත තීරණය වෙන දේවල්. ඉතින් ඒවට අපි බලපෑම් කරනවා. ඒ වගේ අඳුම තරම් වචනයක්වත් කියන්නේ නැහැ මේක. මම දකින්න විදිහට ඒක වැරද්දක්. ඉතින් අපි කරන්න ඕනේ අපි හැමෝටම ඉඩ දීලා අපි පිළිගන්න ඕනේ පොදුවේ මිනිස්සු විදිහට. ඉතින් ලංකාවේ ගොඩාක් දුරට දැන් අපි ගත්තොත් කසාදකදී වුණත් ඔය ගොඩාක් දුරට බලනවනේ. ගොඩාක් දුරට බලන්නේ එකම ජාතියේ එකම ආගමේ දෙන්නෙක්ට තමයි එකතු කරන්න බලන්නේ. දැන් බැරිලක් හරි ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්ත කියමුකෝ ආගම් දෙකක දැන් දෙන්න. කෙල්ල එක ආගමක් කොල්ල එක ආගමක්. කොල්ල එක ජාතියක් කෙල්ල එක ජාතියක් වුණොත් එතන ලොකු ගැටලුවක් ඇති වෙනවා. ලංකාවේ මිනිස්සු ඒක පිළිගන්නේ නැහැ. ඒ දෙමව්පියෝ ඒ පැත්තේ ඉන්න ඥාතීන් ඔයගේ ලොකු ප්‍රශ්න ටිකක් එනවා. ඒ දෙන්නට විවාහ වෙන්නවත් එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒත් ඇත්තටම ඒව හැම වෙන්න ඕනේ නැහැ. ඒකයි මම යෝජනා කරන්නේ. කසාදකදී වගේ දෙයකදී වැදගත් වෙන්නේ ඔබේ ප්‍රේමය, ආදරය. ඒ අරින්න මේ ජාතියවත් ආගමවත් එතෙන්දි කොහොමදවත් වැදගත් නැහැ. ඉතින් ලංකාවට වැරදුනේ යන්නේ එතෙන්දි. ලංකාව අදටත් මේ වගේ තත්ත්වයක තියෙන්නේ අන්න ඒකයි. ලංකාවේ විතරක් නෙමෙයි. මම පිළිගන්නවා. තව ගොඩාක් රටවල් වල මෙන්න මේ කියන ගොබ්බ මානසිකත්වයේ තියෙනවා. ඒත් අපිට මේ ගොබ්බ මානසිකත්වය පරාජය කරන්න පුළුවන් නම්, ඇත්ත දකින්න පුළුවන් නම් අපිට මීට වඩා හොඳ හෙට දවසක් හදන්න පුළුවන් වෙයි. ඉතින් ප්‍රේමයකදී වුණත් බලන්න ප්‍රේමයේ විතරක් ඒ ප්‍රේමයට ආගමවත්, ජාතියවත්, කුලයවත්, බලයවත් ඒ වගේ කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඉතින් සමහර ලාවට මෙහෙම කියන මිනිස්සු එකම ආගමේ දෙන්නෙක් තමයි බඳින්න ඕනි කියලා කියන මිනිස්සු ඒගොල්ලෝ ඒකට මේ නිදහසට කාරණයක් ගේනවා. එහෙම නැති වුණොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ ඒ ආකල්ප හරියට හැදිලා නැති නිසා. අපිට පුළුවන් නම් ඒක ආකල්ප හරියට හදන්න. එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මම දකින්න විදිහට හරි ප්‍රේමයක් තියෙනවා තැනක සැමියා එක ආගමක් අදහද්දී බිරිඳ තව ආගමක් ඇදහුවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ආගම කියන්නේ අපේ තෝරා ගැනීමක් විතරක් වෙන නිසා. ඒකින් ඊට වඩා කිසි දෙයක් අදහස් වෙන්නේ නැහැ. ටුවට එක්වී උතුරේ ඔතන බේදේ පිලිස්සී හමු ඒවා දකුණ. ඉතින් අන්තිමටත් කියන්න තියෙන්නේ අපි හැමෝම මිනිස්සු කියන එක. හොඳයි. එහෙනම් අපි පාඩම ඉවර කරලා තමයි දැන්ට තියෙන්නේ. අපි කවි ටික කතා කරා, සාගර පලන්සූරිය ගැන කතා කරා. අපි බලමු පොඩ්ඩක් ලිඛිත අභ්‍යාස පැත්තට ගිහලා මොනවද මේ විචාර මාතෘකාව විදිහට එහෙම දීලා තියෙන්නේ කියලා. උතුරෙන් කාව්‍ය සංග්‍රහයට පාදක වී ඇති තේමාව විග්‍රහ කරන්න. මොකද්ද මේකේ තියෙන තේමාව? ජාතීන් අතර සමගිය ඇති කිරීම. එහෙම නැත්නම් උතුර සහ දකුණ අතර සාමය සමගිය ඇති කිරීම. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සිංහල ජනතාව සහ දෙමළ ජනතාව අතර කියලා. මොකද අර උතුරෙන් දකුණෙන් කියන්නේ අන්න ඒක. දකුණේ ගොඩක් ඉන්නේ සිංහලයේ, උතුරේ ඉන්නේ තනිකර දෙමළ මිනිස්සු නිසා මේගොල්ලෝ අතර තිබ්බ අන්න ඒ කියන පොඩි මේකක් තිබ්බා. මේ ගැටුමක් වගේ දෙයක්. අන්න ඒකට තමයි මේ නැති කරන්නේ. ඒක නැති කරලා මේ අපි හැමෝම මිනිස්සුනේ කියන එක කියන්න තමයි මේ සාගර පලන්සූරිය කියන කවිය හරි ලස්සනට මේ කවි පෙළ රචනා කරලා තියෙන්නේ. උතුරෙන් පැදිපෙළ කාලීන වටිනාකමකින් යුක්ත නිර්මාණයකින්. ඉතින් ඇත්තනේ. අද වුණත් බලන්න අදට වුණත් කතා කරන අද දවසේ මේ මිනිත්තුවට වුණත් මේකේ කාලීන වටිනාකමක් තියෙනවා. මොකද අපේ මිනිස්සුන්ට තාම මේක තේරුම් ගන්න බෑ. ඉතින් මේ වගේ කවි වලින් අදටත් මේ මිනිස්සුන්ට ඇත්ත පෙන්වලා දෙන්න පුළුවන්. සමහර විට ඉතින් මේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම සහ සමහරුන්ට ඉතින් කොච්චර කිව්වත් තේරෙන්නේ නැති නිසා මේවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් නම් මේ මිනිස්සුන්ට කොහොම හරි කරලා අපි හැමෝම මිනිස්සු මේ ಜಾති ආගම් කියන දේවල් වල වැඩක් නැහැ කියන එක කොහොම හරි තේරුම් කරන්න පුළුවන්. ඇත්තටම අපිට ඊට වඩා ගොඩාක් ලස්සන ලෝකයක් හදන්න පුළුවන්. ඉතින් කාලීන වටිනාකමක් තියෙනවා. අදටත් මේක ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අදටත් අපේ සමාජයට ආදර්ශයක් ගන්න පුළුවන් කවි පෙළක්. සිය නිර්මාණය සඳහා සාගර පලන්සූරිය යොදාගෙන ඇති කාව්‍යෝක්ති එහි සාර්ථකත්වයට ඉවහල් වී ඇති ආකාරය විමසන්න.
අතර කාව්‍යෝක්ති තියෙන ඕනේ තරම්. කාව්‍යෝක්ති කියන්නේ කාව්‍ය සඳහා උචිත කියමන්. ඉතින් මේකේ මුළු කවි පෙළම ගත්තොත් කාව්‍ය සඳහා උචිත කියමන් ඕන තරම් තියෙනවා. ඉතින් ඊටු ටික ඔබට බාරයි. එහෙනම් අද පාඩම ඉවරයි. ඔව් ඉවරයි නේද? දැන් කතා කරලා ඉවරයිනේ. ඒත් එහෙමයි කියලා මට හිතෙන්නේ නැහැ එතනින් නවතින්න. මොකද ওই ටික හැමෝම කරනවා. ඔය කෑල්ල හැමෝම කරනවා. මම මේක කරන්නේ පොඩ්ඩක් විශේෂ වැඩක්. අපි මේ සාහිත්‍ය රස විඳිනවා. අපි මේ වදයක් කරගෙනවත් විභාග ලියන්නවත් සාහිත්‍ය කරන මිනිස්සු නෙමෙයි. අපි මේක කරන්නේ අපිට හැඟීම ගන්න. අපිට ෆීල් කරන්න. අපේ රස වින්දනයේට. අපේ ආතල් එකට තමයි අපි මේවා කරන්නේ. අන්න ඒ නිසා අපි තා චුට්ටක් ඉස්සරහට යන් සුදෝ සුදු කියන පොත මම පින්නුවා. තව පොතක් තියෙනවා මේ පද්‍යාවලිය කියලා. මේකේ සංස්කාරකවරයත් සාගර පලන්සූරි. හොඳයි. මේකෙත් මේ පොතත් මම යෝජනා කරනවා ඔබට කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරේ ගොඩක් ලස්සන නිර්මාණ තියෙන පොතක් මේක. MD ගුණසේන එකෙන් ගහලා තියෙන 250යි පොත. මේක ගත්තොත් ඔබට ඒ වගේ ගොඩාක් ලස්සන රසවත් නිර්මාණ කියවන්න අවස්ථාව හම්බ වෙවි. මේකේ පිටිපස්සේ තියෙනවා එක ලස්සන කවියක් මම ඒක චුට්ටක් කියවන්න. උත්පලවන්නා කවි පෙළ ඇසුරින් කියලා යටින් දාලා තිනවා පිට කවර තියෙන කවිය කියවන්න යන්නේ. මල්බර රුකික සිරිගත් නව තුරුණු බිම ඔබගේ යවුන් කය දඹරන් රුවක සම ගුරුපෑ පෙවූ රෙදි කඩකින් වසනු කිම බරණැස් කසී සලු පිළි පළඳවමි මම විල්ලුද පලස් මත රැඳවිය යුතුව ඔබේ පායුග බලනු මැන දුහුවිලි මුසුව තිබේ හිමවත සඳුන් හරමා වෙත නිතර ලැබේ ඉන් සැදු කදිම මිරි වැඩි ඇත මැදුරු ගැබේ නෙත්යුග තවම රස නොම හඳුනන පාටයි නිදිමත ගතියෙහි නිලඳුන් නැතුව ආටයි මා සතු අඳුන් ඉඳුලද නවවක දාටයි හිමිනි සිකුරු සඳු යෝගී අද රැටයි. එතන මාරම ලස්සන විදියට මාර ලස්සන භාෂාවක් එක්ක තමයි මේ යුගයේ කවින්ගේ කවි ලියවිලා තියෙන්නේ. ඉතින් මේ කවිය වැරදිලා හිතන්න එපා මේක මේ සාගර පලන්සූරියෙක් කියලා. මේක සාගර පලන්සූරියගේ කවියක් නෙමෙයි. එයා සංස්කරණය කරපු පද්‍යාවලිය කියන පොතේ තියෙන කවියක්. මේක ඇතුලේ තියෙන්නේ කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ ගොඩාක් නිර්මාණ. ගොඩාක් කවි තියෙනවා මේ. ඉතින් මේක අරන් කියවුවොත් ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඇත්තටම මම මේ පොඩි වැරද්දක් කරලා තියෙනවා. මට දැනුණු කවි එපිසෝඩ් එකට මම කොළඹ යුගයේ දෙවෙනි කවි පරම්පරාවගේ එක කවියක්වත් ගත්තේ නැහැ තමයි තාම. ඒ වුණා මට දැනුණු කවි ගොඩක් තියෙන්නේ. ඒ කාලේ ලියවෙච්ච කවියස්සේ කියන එක මම මෙතෙන්දී මතක් කරන්න ඕනේ. ඉතින් අපි ඒක චුට්ටක් පැත්තකින් තියලා මේ තව පොතක් තියෙනවා. මේකත් සාගර පලන්සූරියගේ නිර්මාණ. ඔව් කේස්කි නිර්මාණ අරන් සංස්කරණය කරපු පොතක්. මේක මේ අර බස්වල නැග්ගාම අර 100%යි කියලා විකුණන જાතිය පොතක්. කොහොම හරි ඒ පොත මම අතට හම්බෙලා තිනවා. අපි මේකෙන් තව සාගර පලන්සූරියගේ නිර්මාණ දෙක තුනක් අපි කියමු. අනිවාර්යයෙන්ම හොඳ ලස්සන නිර්මාණ තියෙනවා. මම මේ ලේඛකයාට ගොඩක් කැමතියි, මේ කවියට ගොඩක් කැමතියි. ඒ නිසා පොතේ තියෙන එක විතරක් කරලා අපි නවතින්න ඕනේ නැහැ. අපිට රස හොයාගන්න පුළුවන් නම් තව තැන් වලින් යන්නේ හැම තැනටම ගිහිල්ලා රසය ගමු. ඉතින් මම නම් රසය ගත්තා. මම කැමතියි ඒ රසය ඕගොල්ලොත් බෙදා ගන්නවට. හොඳයි. ඔන්න මම තව ආස කරන සාගර පලන්සූරියගේ කවියක්. පුනරීක්ෂණය තමයි මාතෘකාව. සලකා බැලුවෙමි මට පුදුමයි මේක. පැටලේ මගේ සිතුවිලි යට ගිය දාක. පැහැදිලි වී පෙනේ සොම්නස සහසෝක. මල් පිපුණා වගේ එළියක් නැති ගේක. ගොළු ගීතයක විසිතුරු ටික බලන වැනි. මගේ මේ සිහිය වාගේ යුකු හකුරු පැණි. ගේ ළඟ රුක් වදුල මිහිරක් වැළඳ ගනි. සැනසිලිගෙනේ කෞතුක රස හිතට දැනි. මෙතරම් දික් කලක් සිතුවිලි වැළ නොසිඳ මේ සිතුවිල්ල ලියලූ මහිමය මොකද? ඒ පිරිවරාගෙන රසවත් බව වැළඳ ලෝකෙට බෙදී ගිය සිතුවිලි කොපමණද? කොපමණ දුරක සිට පියවර තැබුණාද? නොමැකෙන ලකුණු එහි කොපමණ තිබුණාද? විමසමි මෙහෙම පෙරහැර පෙර තිබුණාද? ලෝකෙට මේ වගේ සැනසිලි ලැබුණාද? මදරල ගීය තවමත් මගේ කනට දැනේ. අහසේ රුවන් තරු පායන පරිදි පෙනේ. කිලිටිව ගියෝතින් රත් පැහැ නොවනසෙනේ. සඳරස් මිහිර කෙලවර වෙයි කුමුදු වනේ. පිනිබර අහසේ බර සිතුවිලි නගන හඳ. හිනහැනි සැටි බලයි ගඟ පෙන බුබුලු බිඳ. කිසිවෙකු නොගිය දුර කතරක තනිව හිඳ. ලෝකේ නොවැස විරු ගීයක් බඳිනවද? රන්වන් වලා මා දැසට යොමු එද්ද? නිල් පැහැයට වැඩියෙන් කොපමණ ඇද්ද? එලිපිට මේ හැඟුම මා කිව යුතු නැද්ද? ලෝකයේ මොන තරම් මිහිරිද රසවත්ද?
පිනිපද වැටුණු තන මත මල් පිපුණ ගම උදේ රිදී එළියේ ඇස අරින බිම නවසිරි දකිමි කවදත් වෙනම මම මේ ලෝකයේ දුකය පවසන කරුණ කිම නෙතනින් හෙල්ලෙන විට සොම්නස් කඳුළු කැට ගජමුතු වෙයි තූසර තන පඳුරු පිට අද මේ තරම් හොඳ නම් තව නුදුටු හෙට කොපමණ රසවත්ද සැලකිය හැකිය මට කේස් කියන කවියාගේ විසිවුණු තරු කියන පොතෙන් තමයි මේ කවිය අරගෙන තියෙන්නේ. ඉතින් මේකේ තව ගොඩක් කවි තියෙනවා. මේ විදිහට රුපියල් 50ට වුණත් ඔබට කවි පොත් ගන්න පුළුවන්. මේක නම් රුපියල් 90යි. මේ වගේ පොත් විකුණන ඕන තරම් අර බස් එකේ නැගලා 100ට 5යි කියලා. ඉතින් රුපියල් 20කට වගේත් මේ වගේ පොත් ගන්න පුළුවන්. අරගෙන රස විඳින්න. මොකද මේ රසයට මිලක් නියම කරන්න බෑ කාටවත්. ඒ රසය රුපියල් 20ට වඩා 20 30 ගුණයකින් නෙමෙයි දහස් ගුණයකින් උසස්. ඉතින් අන්තිමටම මේ සාගර පළන්සූරියගේ නිර්මාණ නිර්දේශ වෙලා තිබ්බා උසස් පෙළට 2009 විෂය නිර්දේශයේදී. මේ නූතන පද්‍ය සංග්‍රහය දැන් එක නෙමෙයි වැලිඩ් නෑ මේක. මේක මේ 2009 විෂය නිර්දේශය යටතේ මේකේ තියෙනවා සාගර පළන්සූරිය කවියක්. හරි ලස්සනයි ඒක. පරිණාමා කියලා. ඉතින් ඒකත් මම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ. එහෙම කරේ නැත්නම් ඒක අඩුවක් වෙනවා. ඉතින් අපි ඒකත් බෙදාගෙනම සමුගමු. නාමා කවි පන්තියට යන්න කලින් මට තව පොඩි කැලලක් අමතකුණා සමා වෙන්න. මේ සාගර පළන්සූරිය ගැන පොතේ තිබ්බ විස්තරයට වඩා වැඩි විස්තරයක් මට හම්බුණා. ඉතින් මේ තරම් අපි වෙනුවෙන් අපිට දැනෙන කවි ලියපු කවියෙක්. ඉතින් ඒ දැනෙන කවි ලියපු කවියගේ විස්තර ටිකක් දැනගෙන ඉන්නත් අපි ආසයි. නේ? සමහරවිට අපි දැන් වුණත් හොඳ ලස්සන කවියක් හම්බුනහම ඒ කවියා කවුද? කවියාගේ විස්තර මොනවද කියන එක ආසාවෙන් හොයාගෙන යනවා. ඉතින් ඒ නිසා මම මේ කේස්ගේ එහෙමත් නැත්නම් සාගර පළන්සූරියගේ විස්තර ටිකක් ඉක්මනට දීගෙන යන්න. උපත 1908 මාර්තු 11. පියාගේ නම පළන්සූරිය මොහොට්ටාලගේ ගොරක හාමි. මව හේනක ආරච්චිලාගේ යසෝහාමි. මුල් නම තමයි පළන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා. උපන් ගම රත්නපුරේ අන්න රත්නපුරේ කොල්ලෙක් කලල් ඇල්ලේ කොස්සින්නගම මහානකම. මෙයා මහාන වෙලා පොතේ තිබ්බේ නැහැ. ඒ වුණාට දෙවරක් මහාන වෙලා තියෙනවා. මුල් පැවිදි නම ඉස්සෙල්ලා මහාන වෙද්දි පැවිදි නම කලල් ඇල්ලේ පේමානන්ද හිමි. ඊට පස්සේ කාලෙක එයා උපවැදි වෙනවා. සිවුරු අරිනවා. ඊට පස්සේ අහපව් පැවිදි වෙනවා. එහෙම පැවිදි වෙන්නේ අර උපවැදි වෙලා සිවුරු ඇරලා ටික දවසකින්ම අහපව් මේ ශාසනයට යනවා. ඉතින් දෙවෙනි පාර මේ පැවිදි වෙන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රේ හිමිගාව. දෙවෙනි පාර පැවිදි වෙද්දි නම කලල් ඇල්ලේ ආනන්ද සාගර. ඉතින් මේ නමිනුත් මෙයාව ගොඩක් අඳුරනවා කවියෙක් විදිහට. අධ්‍යාපනය කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනින්. කවියට යොමු වීම 1928 දී එස් මහින්ද හිමි සමග එක්ව කාව්‍ය මාලිනී සංග්‍රහයේ සිය නිර්මාණ පළ කිරීමට සමත් වී. එස් මහින්ද හිමි තමයි මෙයාට අත දීලා තියෙන්නේ වගේ. වැඩිදුර අධ්‍යාපනය 1931 දී දඹදිව ශාන්ති නිකේතනයට ගිහිල්ලා තාගෝර්තුමා ඇසුරේ අධ්‍යාපනය ලැබලා තියෙනවා. පුවත්පත් කර්තෘවරයෙක් විදිහට හෙළදිව මාවත ලංකාදීප කියන පුවත්පත්වල කර්තෘ පදවිය හොබවලා තියෙනවා. අයිති යුගය ගැම්මත් තමයි යුගය. ඒ කියන්නේ කොළඹ යුගයේ දෙවෙනි පරපුර. කැලණි විත්ති කියලා කාව්‍යයක් ලියලා තියෙනවා. ගොවි පෙරමුණු කියලා කාව්‍යයක් ලියලා තියෙනවා. මල්හාමි විසිවුණු තරු දුබලතා මෙයාගේ. මේ කවියගේ දුබලතා කවිවල බොහෝ කවි වාර්තා රූපී ස්වරූපයක් වාර්තා කරන ස්වරූපයක් ගන්නවා. ව්‍යංගාර්ථව ඉදිරිපත් කරලා නැහැ කෙලින්ම කියලා තියෙනවා. දෙවෙනි පාරට මේ කවිය උපවැදි වෙලා තින්නේ 1947 දී. එතකොට තමයි නම දාගෙන තියෙන්නේ සාගර පළන්සූරිය කියලා. KS කියන්නේ අර කලල් ඇල්ලේ ආනන්ද සාගර කියන නාමයේ මුල් ලකුරු ගත්තොත් කලල් ඇල්ලේ K ආනන්ද A සාගර S. ඉතින් ඒ නිසා KS කියන එක KS කියලා පාවිච්චි කරලා තියෙනවා. ගොඩක්ම ප්‍රසිද්ධ සුදෝසුදු කවි කතාව ජනප්‍රියම නිර්මාණ විදියට සුදෝසුදු කාලකන්‍යා කැලණි විත්ති ගොවි පෙරමුණ විසිවුණු තරු මල්හාමි දීවරී ගීතේ තැවුල් ඉගිලෙන සිහින දෙවියන් නැති දෙවල වගේ ඒවා අපිට කියන්න පුළුවන්. මෙතුමාගේ පද්‍ය ගොඩක් සරලයි ගැමි උපමා බහුලයි. විශේෂ වෙච්ච චරිත රජවරුන් තවුසන් උපාසකීන් මහල්ලන් ගොවීන් දීවරයින් කම්කරුවන් වගේ අය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටත් කටයුතු කරලා තියෙනවා. හොරණ ආසනයේ අවසාන වශයෙන් රැකියාව විදියට කටයුතු කරලා තියෙන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයේ සංවිධායකයෙක් විදියට. අභාව 1961 ජූනි මාස 21 වෙනිදා ධර්ම කතිකයෙක් විදියට දක්ෂ කතිකයෙක් මෙයා පැවිදි වෙලා ඉද්දී එතුමාණන්ගේ කවි භාෂාව සරලයි
අලංකාරෝක්ති අඩුයි. අදහස නිරවුල්ව ඉදිරිපත් කරනවා. පැටලිලි නැහැ. කේස් කියන්නේ කවියෙක්, කෙටි කතාකාරයෙක්, පුවත්පත් කතුවරයෙක්, දේශපාලනඥයෙක්, විචාරකයෙක්. වඩාත්ම ප්‍රසිද්ධ නම කේස්. ඔන්න එහෙනම් අපි යමු අපේ පරිණාමා කියන කවි පන්තිය රස විඳින්න. මේක මම ඔබට යෝජනා කරනවා සාවධානව රස විඳින්න. මොකද ගොඩාක් ලස්සන නිර්මාණයක්. පරිණාමා. දහඩිය පෙරාගෙන මහ දහවලගින්නේ වැලිබත්තු යන අවදියේගේ පිළිකන්නේ මාය දුටුව බව ඇය කොහොමද දන්නේ හඳවාගේ යෙදා ඈ බැබළුණු පින්නේ ඇගෙනත අහිංසක රසයට උල්පතය ඇගේ මොළ කැටි ගතිය රැඳුනේ මල් වෙතය සඳහිරු පළමු බැලුවේ ඇගේ පැල්පතය එහි හැම තැනම මිහිරිගේ සුරතල් වතය ඇගෙනෙත් පහර වැදනාදනු නිලට හැරේ තොල් පැහැපෙනේ ගම අහසේ බහින ඉරේ පවතී මිහිරි බව ඇගේ පරිසරය කෙරේ ඇය ඇති තැනදී වැඩිමී මැසි බඹර පොරේ දැන් අර පොඩි ළමයා ටිකක් ලොකු වෙලා නවය වුණ වයසේදී ඉතින් මේ කෙල්ල යන තැන්වල කොල්ල පොර කනවා මොකද මේ කෙල්ලගේ හිත ගන්න ඇය ඇති තැනදී වැඩිමී මැසි බඹර පොරේ ඉන්පසු ඇය දිටිමි නව යොවුනෙහි වෙලුණු රන් තරුවක් වගේ කිරිමුහු දෙහි ගිලුණු ඇගේ යටිපතුල වැද යන තැන තැලුණු වැලිගට තිබේ හිරියල් පාටට දිලුණු ඇගෙනෙත් කොනින් ආ මදලස වැද පිපුණු ඇගෙනෙත් කොනින් ආ මදලස වැද පිපුණු වනමල් ගැන කීය ගම සමහර ගැහැණු ඇගේ කටහඬින් නිප නැලි තුල ගොනු ගැහුණු සුමිහිරි තාල කවදාවත් නැත නැසෙනු බලන්න ඒවා කියලා තියෙන ලස්සන ඇගේ කටහඬින් නිප නැලි තුල ගොනු ගැසුණු සුමිහිරි තාල කවදාවත් නැත නැසෙනු පරිණත යෝන් වයසේ විලි බරව සිටි ඇය මම දිටිමි මුළු ගම බබලවන හැටි හැසිරෙනු දිටිමි රන් රසා ලේක වැටි ඇය දැන් තනිව විසි දවසට වැඩිය වටි කලකට පසුව යලි මම ඇය දිටිමි එදා ඇය ගැහැණියක ඇති දරු සිව් දෙනෙකු හදා හලමෙන් දිටිමි හැමසිරි ඇය වෙතට මුදා ඈසල් ගසක් මෙනි ඇති මල් පොකුරු දදා අවසන් වරට මවිසින්න ඇය දුටු දවස ඇය පිරිවරා වැළපුණි හිත ඇති පිරිස සුවසේ වෙසේවයි දුරු කරගෙන වෙහෙස සොහොනක් කළෙමි මගේ හදවත ඇය පිණිස සුවසේ වෙසේවයි දුරු කරගෙන වෙහෙස සොහොනක් කළෙමි මගේ හදවත ඇය පිණිස සාගර බලන්සූරිය විසිවුණු තරු ඉතින් බලන්න කොයිතරම් ලස්සන කොයිතරම් දැනෙන නිර්මාණද හොඳයි එහෙනම් අද අපේ පාඩම් වැඩ කොටස ඉවරයි ආයෙමත් එපිසෝඩ් එකකින් හම්බෙනකම් අදට මං ගිහින් එන්නම් මේ සිංහල සාහිත්‍ය රසාස්වාදය